හරි එහෙනම් ආයිබෝවන් පුතේ සුබම සුබ දැසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිය සතියේ ඔයාලට කිව්වා අඟුලිමාල දමනේ අපිට નિયમિત ප්‍රශ්නවලට සියලුම උදාහරණ වලට අදාළ උද්ෘත ටික ගිය සතියේ අපි කතා කළා අවසන් කළා. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අහිංසක දරුණු මිනිමරුවෙකු ඌයේ කවර හේතු නිසාදයි පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයට උත්තරයක් ඒ වගේම තමයි උග්ගසේන කතාවස්තුවේ ඔයාලට નિયમિત අපි දීලා තියෙනවනේ පදගත අර්ථ එහෙම නැත්නම් වචනවල තේරුම ලියන්න හිස්තැන් ටිකක්. එතකොට අන්නේ හිස්තැන් ටිකට අදාළව පදගත අර්ථය ලියන්නත් ඔන්න ඔය කියන කරුණු දෙක තමයි අද පන්තියෙන් අපි සාකච්ඡා කරන්න ප්‍රධාන වශයෙන්ම පුතේ බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් හැමෝම මුලින්ම මේ ප්‍රශ්නය ලියා ගන්නකො. එතකොට මේ සඳහා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පොඩි පොතක් පාවිච්චි කරගන්න. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ පුතේ. අහිංසක දරුණු මිනිමරුවෙකුගේ කවර හේතු නිසාද පැහැදිලි කරන්න. CR පොතක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාලට විභාගෙට උත්තරේ ලියද්දී ඉඩ ප්‍රමාණය බැලන්ස් කරගන්න ලොකු උදව්වක් වෙනවා. CR පොතක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හරි නේද? අහිංසක දරුණු මිනිමරුවෙකු ඌයේ කවර හේතු නිසාදයි පැහැදිලි කරන්න. ඔක තමයි අපිට નિયમિત වෙලා තියෙන ප්‍රශ්නේ. හරිද පුතේ හැමෝම ලියාගත්තද? ඔව් සර්. හරි. එතකොට පුතේ ඔයාලට මතකයි අපි එදා නිදසුන් කතා කරගෙන යද්දි දරුවනේ අහිංසක දරුණු මිනිමරුවෙක් බවට පත් වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාපු හේතු සාධක කීපයක් අපි එදා සාකච්ඡා කළා. එතකොට අහිංසක දරුණු මිනිමරුවෙක් බවට පත්වීම කියන ප්‍රශ්නේ ගත්තට පස්සේ ඒ කියන උදාහරණත් එක්ක සංසන්දනය කරලා අපෙන් අහන්නේ මෙන්න මෙහෙමනේ. මෙන්න ඉන්නවා අහිංසක. ප්‍රශ්නේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. මේ ඉන්නේ කවුද? අහිංසක. ඊළඟට අඟුලිමාල. මෙහෙමනේ පුතේ පරිවර්තනය සිද්ධ වෙන්නේ. එතකොට මේ අහිංසක කියන චරිතය අඟුලිමාල වන තෙක් ඔයාලට මතක ඇති මම එදා පාඩම කතා කරගෙන යද්දි මම කිව්වා අහිංසක අඟුලිමාල බවට පරිවර්තනය වෙනකොට අඟුලිමාලගේ සිදුවීමෙන් පස්සේ අඟුලිමාල කියන චරිතය නිර්මාණය වුණාට පස්සේ එතනින් එහාට වෙන අවස්ථා මේකට වැදගත් වෙන්නේ නැහැ පුතේ. පැහැදිලිද? එතකොට ප්‍රධාන වශයෙන්ම මෙතනදී ඕනි වෙන්නේ දරුවනේ අහිංසක අඟුලිමාල වීම දක්වා ඒ අතුලාන්තය තුල සිද්ධ වෙච්ච සිදුවීම් කීපේ විතරයි පුතේ මේ ප්‍රශ්නයට අපි උත්තරයක් බවට පත් කරගන්නේ. එතකොට ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ දැන් සමහර ළමයි මේකට උත්තර ලියද්දී ගොඩක් තැන්වලදී මේ අඟුලිමාල වුණාට පස්සේ හරිද? අඟුලිමාල වුණාට පස්සේ තියෙන සිදුවීනුත් මේකට ඈඳා ගන්නවා. එතකොට ඒක සම්පූර්ණයෙන් පුතේ ලකුණු ලැබෙන ක්‍රමයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න අඟුලිමාල කියන චරිතය අහිංසක කියන චරිතය අඟුලිමාල වීම දක්වා ඇතුළත සිදුවීම තමයි මේ ප්‍රශ්නයට උත්තරේ විදිහට අපිට යොදා ගන්න තියෙන්නේ. ඒ නිසා ඒක අපි හොඳට තේරුම් අරගෙන මේ ප්‍රශ්නයට උත්තරේ අපි සකස ගන්න ඕනේ. එහෙනම් හරි. වැඩි කතා නැතුව අපි ලියාගෙන යමු. එතකොට සාකච්ඡා කරමින් අපි මේ ප්‍රශ්නයට උත්තරේ කතා කරගෙන යමු. හරි. ඊළඟට අනිත් එක තමයි තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා ਵਿਚාරයක් ලියන්න කලින් අපේ දරුවෝ ගොඩක් වරද්දන තැනක් තමයි. දැන් මං හිතන්නේ ඔයාලට මේක ප්‍රධාන වශයෙන්ම බලපානවා.
මොකද ඔයාලා 10 දී පාඩම් කීපයක් සාහිත්‍ය පොතේ පාඩම් කීපයකට ඕගොල්ලෝ මුහුණ දෙන නිසා පුතේ මෙතනදී ඔයාලා අතින් ගොඩක් වෙලාවට වැරදෙන දෙයක් තමයි දරුවනේ මේ වගේ ප්‍රශ්නයක් දුන්නට පස්සේ මේ ප්‍රශ්නය සඳහා ඕගොල්ලෝ උත්තරේ ලියනකොට මේ ප්‍රශ්නයට අදාළ පසුබිම ගැන ඕගොල්ලෝ ලියන්න උත්සාහ කරනවා. පසුබිම කියන එකෙන් මම අදහස් කරේ සාමාන්‍යයෙන් අපි ග්‍රන්ථයක් ගත්තට පස්සේ ග්‍රන්ථයේ තියෙන විශේෂිත අවස්ථාවන් කිහිපයක්. එකක් තමයි කර්තෘනාමය. අනිත් එක තමයි සන්දර්භය. අනිත් එක තමයි සංඥාව. තේරුණාද? අනිත් එක තමයි කාලය. මෙන්න මේවා සම්බන්ධයෙන් ඕගොල්ලෝ ඔයාලගේ පිළිතුරට ලියන්න ඒ කියන්නේ ඔයාලා ලිවීම සඳහා පෙළඹුණොත් එහෙම මම ඒකට උදාහරණයක් කියන්නම්කො ලිවීම සඳහා පෙළඹුණොත් එහෙම පුතේ ඔයාලගේ ප්‍රශ්නෙට අදාළ උත්තරය ලියන්න ඔයාලට කාලයක් මදි වෙනවා ඊට පස්සේ නිකන් බරුවට ඉඩක් යනවා කොලේ පැහැදිලිද මම කියන එක එතකොට ඒ නිසා ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනි ප්‍රශ්නයකට විචාර ප්‍රශ්නයකට අපි උත්තරයක් ලියද්දී දරුවනේ හැම වෙලේම ප්‍රශ්නේම අදාළ කරගෙන උත්තරේ ලියන්න ඕනේ දැන් අපිට පුළුවන් ඇත්තටම අඟුලිමාල පාඩම ගැන කතා කරගෙන ඉඳද්දී අපිට මේකට ලියන්න පුළුවන් ඕන තරම් පසුබිමක් තියෙනවානේ අමාවතුර ග්‍රන්ථය අමාවතුර නම් ග්‍රන්ථය තමයි මේක ඇතුළත් වෙලා තියෙන්නේ මේක ලියවෙන්නේ පොළොන්නරු යුගයේ. ඒතර මේක ලියන්නේ කවුද? කවුද පුතේ අමාවතුර ලියන්නේ? කොහොමද මතකද කියලා? ගුරුගෝමි පණිවරය. අන්න හරි ගුරුගෝමි පණිවරය බොහොම හොඳයි පුතේ. එතකොට මෙන්න මේවා අපිට අවශ්‍ය නැත. ඊට පස්සේ සිංහල බණ කතා සම්ප්‍රදාය තුළ ඉතාමත්ම රමණීය කෘතියක් බවට පත්වෙච්ච මේ ග්‍රන්ථය එහෙම කියලා එතකොට ඒ දේවල් අපිට අදාළ නැහැ. අදාළ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඇයි කියලා මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට. මේක සමහර අයට ප්‍රශ්නයක් ඇයි එහෙම නොලියන්නේ කියන එක. ඒකට හේතුව තමයි පුතේ ප්‍රශ්නය දෙන කෙනා. හරිද? ප්‍රශ්නය දෙන කෙනා මේක ගැන අවබෝධයක් තියෙනවා. අමාවතුර කෘතිය තුළ පසුබිම් පිළිබඳව හොඳ මනා අවබෝධයක් තියෙනවා ප්‍රශ්නේ ඉදිරිපත් කරන කෙනා. ප්‍රශ්නයට උත්තරය ලියන අපි අවුරුදු 2ක් තිස්සේ මේ පිළිබඳව අධ්‍යයනය කළා තමයි ලියන්නේ. එතකොට මේ පිළිබඳව හොඳ මනා අවබෝධයක් අපිටත් තියෙනවා. ලියන්නේ අපි නම් අපිටත් තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ මේ උත්තරය සඳහා ලකුණු ලබා දෙන පරීක්ෂකවරයා මේ පසුබිම් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. මේවා ගැන හොඳ අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ තුන්ගොල්ලන්ටම මේ කියන මේ පසුබිමේ තොරතුරු අදාළත්වයක් නැහැ ළමයි. ඒ නිසා එයාලා හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් ප්‍රශ්නෙට උත්තරේ විතරයි. තේරුණාද මම කියන එක? ඒ කියන්නේ අපි දැන් කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා කියලා හිතන්නකෝ. අපි සරලව ගත්තොත් හාල් කිලෝ එකක් ගන්නවා කියලා. හරිද? අපි රුපියල් 120ක් දීලා හාල් කිලෝ එකක් ගන්නව ඇරෙන්න. අපි මුදලාලිගෙන් අහන්නේ නැහනේ මේ හාල් කොහෙන්ද ගෙනාවේ? මොන ලොරියේද ගෙනාවේ? මොන කුඹුරද මේ හාල් හැදුනේ? ඊට පස්සේ කවුද මේ වී වැපරුවේ නැත්තම් දැන් හිටෙව්වේ? මොනවද මේකට දාපු පෝර? කොයි කාලෙද මේකට වතුර හැරෙව්වේ? ඔය වගේ ප්‍රශ්න අපි අහනවද? අහන්නේ නැහැ. මුදලාලි හාල් කිලෝ එකක් දෙන්න. මුදලාලි සල්ලි ගත්තා. හාල් කිලෝ 1 කියලා දුන්න. අපි අරගෙන ඇවිල්ලා තම්බලා උයලා කෑවා. අන්න ඒ වගේ සරල දෙයක් තමයි අපි විචාර ප්‍රශ්නකදී සිද්ධ කරන්න ඕනේ. නිසා ගොඩක් දරුවෝ වරද්දන තැනක් තමයි පුතේ මේ ප්‍රශ්නෙට පළවෙනි ඡේදය එකහමාරෙම ගොඩක් දරුවෝ කරන්න හදනවා මොකද්ද? අර පසුබිම් පිළිබඳව ලියලා උත්තරයට දාන්න ඕනි කරුණු ටික මොකද වෙලා තියෙන්නේ? ඒ ටික සාක්කුවේ දාගෙන ගෙදර යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න කොලේට අපිට දෙන විභාගයේ ලියීම සඳහා අපිට ලබා දෙන කොලේට අපි ඇතුළත් කරන්න හැම වෙලේම උත්සාහ ගන්න ඕනි. මෙන්න මේ කියන ප්‍රශ්නේ අදාළ කරගත්තු උත්තරයක් විතරයි. එතනින් එහාට අපි ගියොත් එහෙම එතනින් එහාට ගියත් හරි එතනින් මෙහාට ගියත් හරි අපිට ලැබෙන ලකුණු ප්‍රමාණය පුතේ ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් අරගෙන අපි විචාර ප්‍රශ්නයකට දරුවනේ උත්තරයක් ලියන්න ඕනේ. හරි. එතකොට අද අපි කතා කරන මේ ප්‍රශ්නයත් එක්ක මේකට ලියන උත්තරයත් එක්ක ඕගලන්ට ඒ පිළිබඳව ලොකු අවබෝධයක් එන්න පුළුවන්. හරි. එතකොට ලියාගෙන යද්දි මොනවා හරි ගැටලුවක් ආවොත් ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න දෙයක් වුණොත් ඒ පිළිබඳව අහන්න ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් අපිට පන්තියේදී. ඔයාලගේ පන්තිය නිසා. හරි. එහෙනම් පුතේ අපි පටන් ගමු. දැන් ඔන්න ප්‍රශ්නෙට අපි උත්තරේ ලියන්නේ මෙන්න මෙහෙමයි. අහිංසක නම් තරුණ මානවකයා විසින්
තරුණ මානවකයා එහෙම ලියනකො අහිංසක නම් තරුණ මානවකයා දරුණු ගණයේ මිනීමරුවෙකු බවට දරුණු ගණයේ මිනීමරුවෙකු බවට දරුණු ගණයේ මිනීමරුවෙකු බවට පත් වූයේ කෙසේදැයි යන පත් වූයේ කෙසේදැයි යන පත් වූයේ කෙසේදැයි යන ප්‍රස්තුතය මෙහෙමයි ලියන්නේ ප්‍රස්තුතය කියන ළමයි මාතෘකාව කියන එක ප්‍රස්තුතය ගුරුළුගෝමී පඬිවරයා විසින් ගුරුළුගෝමී පඬිවරයා විසින් අමාවතුර ග්‍රන්ථය තුල අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කර ඇත. අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කර ඇත. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඇයි දාන්නේ නැහැ කොහොනම් ඇයි දැම්මේ? ඉතින් කතෝරයා ගැන දාන්නෙත් නැහැ කොහොනම් මේ පොත් ගැන දාන්නෙත් නැහැ කොහොනම් ඇයි දැම්මේ? මෙහෙමයි. අපි වෙනමම ඡේදයක් බවට පත් කරගෙන වෙනමම විශාල කාලයක් වෙහෙසක් අරගෙන ඒවා ලියන්න යොදාගන්නේ නැහැ. තේරුණානේ? එතකොට දැන් ප්‍රශ්නෙට උත්තරේ මේක ASCII තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? අහිංසක නම් තරුණ මානවකයා අඟුලිමාල නම් දරුණු සොරෙක් බවට පත්වීමේ සිදුවීම ප්‍රස්තුතේ මාතෘකාව අමාවතුර කතෝරයා හරි අපූර්වට ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිනේ? එතකොට ඒ වගේ අර එහෙම්මෙන් රිංගවන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි අර ගල් බැම්මක් සක්ක ගල් බැම්මක් බැනගෙන යනකොට තැන් තැන් වල කුහරාවොත් මොකද කරන්නේ? පොඩි පොඩි ගල් කැලි අරන් අර කුහර ටික ඔක්කොම වහනවා. නේ? ඔයාලා දැකලා තියෙනවනේ. අන්න ඒ වගේ එකක් තමයි ඒ විදිහට තමයි අපි අර කතන්දරයේ තියෙන මූලික පසුබිමේ ප්‍රධාන කරුණු පුතේ තැන් තැන් වලට අපි එකතු කරන්නේ. හරි. අපි ලියමු. මේ පිළිබඳ සාකච්ඡා කිරීමේදී අහිංසක අපට හමුවන්නේ ඉතා සංයමයෙන් කටයුතු කරන දක්ෂ සිසුවෙකු ලෙසිනි. නමුත් ඔහුගේ දක්ෂභාවයම
ඔහුගේ දක්ෂභාවයම සිය ජීවිතය අඳුරු කරලීමට සිය ජීවිතය අඳුරු කරලීමට අඳුරු කරලීමට දැඩි ප්‍රබල සාධකයක් බවට පත්විය. දැඩි ප්‍රබල සාධකයක් බවට පත්වී ඇත. දැඩි ප්‍රබල සාධකයක් බවට පත්වී ඇත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එහි අවසන් ප්‍රතිඵලය වූයේ එහි අවසන් ප්‍රතිඵලය වූයේ අහිංසක 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 දරුණු මිනීමරුවෙකු බවට පත්වීමයි. දරුණු මිනීමරුවෙකු බවට පත්වීමයි. මේ ඒ පිළිබඳ මේ ඒ පිළිබඳ මේ ඒ පිළිබඳ මේ ඒ පිළිබඳ නිර්මාණාත්මක විමසීමකි. නිර්මාණාත්මක විමසීමකි. නැත්නම් විමසුමකි. නිර්මාණාත්මක විමසුමකි. හරි. හරි. එතකොට දැන් බලන්න ඔය අපි මුලින් ලියපු ඡේදයේ ඇතුළත පුතේ ඡේදයේ ඇතුලේ ප්‍රශ්නේ අදාළ කරගෙනම ඇරෙන්න. හරිද? අර මුදලාලිගෙන් හාල් ගන්න ගිහිල්ලා වටේ යන්නේ නැතුව හාල් අරගෙන ගෙදර වගේ ඒ සම්පූර්ණ ප්‍රශ්නේම අදාළ කරගෙන නෙමෙයිද බලන්න ඔය අපි පළවෙනි ඡේදය ලියලා තියෙන්නේ. අන්න. එතකොට මොකද වෙන්නේ? අපි ඔතනේ සාර්ථකත්වයකටපත් වෙන්නේ පුතේ. ඕක බලන පරීක්ෂකවරයා, ඕක බලන නිරීක්ෂකවරයා පළවෙනි ඡේදයේ කියවපු ගාම තේරුම් ගන්න දෙයක් තමයි මොකද්ද? මේ දරුවා ප්‍රශ්නය මනාව තේරුම් අරගෙන තිබේ. පැහැදිලිද? මේ දරුවා ප්‍රශ්නය මනාව තේරුම් අරගෙන තිබේ. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? ඔයාට ඔතන එයාලා දෙන්න පුළුවන් ලකුණු උපරිම ප්‍රමාණය දෙන්න උත්සාහ කරනවා. අනිත් එක තමයි කිසිම ආයාසයක් අමාරුවක් නැතුව ඔයාලගේ ඉතුරු ਵਿਚාරේ ඉතුරු කොටසත් අනිවාර්යෙන් කියවගෙන යනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. හරි. ඊළඟට පුතේ අපි යනවා දරුවෝ දෙවෙනි ඡේදෙට. ඒ කියන්නේ අලුත් ඡේදයකට. එතකොට අලුත් ඡේදයක් ලියාගෙන අපි යද්දී විශේෂයෙන්ම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපි ඊළඟ ඡේදය ආරම්භ කරද්දී පුතේ දැන් අපි මෙහෙම හිතන්නකෝ. සාමාන්‍යයෙන් දැන් මෙහෙම කොලේ තියෙනවා. හරිද? ඔයාලා මෙතනින් ප්‍රශ්න දැන් මෙතන ඔයාලට විභාග කොලේ කියලා හිතන්නකෝ. ඔයාලා මෙතනින් අදාළ අංක දැම්මා. ඔයාලගේ විභාග අංකේ දැම්මා කියලා අපි හිතමුකෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයාලා මෙතනින් ඔන්න ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරේ ආරම්භ කරනවා. ප්‍රශ්න අංකය දැම්මා. ප්‍රශ්න අංකෙ දැම්මා. ඊට පස්සේ මොකද කරන්නේ? උත්තරේ ලියාගෙන එනවා. ඒ ලියාගෙන එන උත්තරේ සාමාන්‍යයෙන් ඔයාලගේ ඇඟිලි පුරුකක් තියෙනවනේ. මේ ඇඟිලි පුරුකක් විතර ප්‍රමාණයක් පුරුකක් එකමාරක් විතර ප්‍රමාණයක් චුට්ටක් මෙහාට කළා තමයි පටන් ගන්න. මේ එන්නේ මේ හැරේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඕගොල්ලෝ මෙහෙම ලියාගෙන යනවා. දෙවෙනි පේලියේදී මුලින් නම පටන් ගන්න. පැහැදිලි නේද? ඊට පස්සේ ඕගොල්ලන්ගේ දෙවෙනි ඡේදෙදි මොකද කරන්නේ? දෙවෙනි ඡේදේ පළවෙනි ඡේදෙ මෙතනින් අවසන් කරා නම් පුතේ දෙවෙනි ඡේදේ ආය අර එකෙල්ලෙන් පටන් ගන්න. ඊළඟ රූලෙන්. ඊළඟට අනිත් එක තමයි හරි. ඊළඟට අනිත් එක තමයි පුතේ
මොකද්ද විශේෂිත කාරණාව? ඊළඟ විශේෂිත කාරණාව තමයි දරුවනේ ඔයාලා උද්ෘතයක් ලියද්දි ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලා මේ ਵਿਚාරේ ලියාගෙන යන්නේ නිල් පාට පෑනකින් නම් හරිද? මේ ඔයාලට 10 දී හම්බෙලත් ඇති සමහර විට නිල් පාට පෑනකින් නම් ඕගොල්ලෝ ලියාගෙන යන්නේ. ඔයාලා මේකට දාන උද්ෘත ක්‍රමා දෙකක් දාලා ඔයාලා ලියන්නේ මොන පාටින්ද? මොන පාටින්ද ඔයාලා ලියන්න ඕනේ? කොහොම බලන්න කියන්න බලන්න. අලු පාට. ඔව් ඔයාලා ලියන්න ඕනේ. දැන් මම මෙතන පෑන් එක මාරු කරා. මේ ඔයාලා ලියන්න ඕනේ කළු පාට. අපි මෙහෙම හිතමුකෝ. ඔයාලා ਵਿਚාරේ ලියාගෙන යන කළු පාටින් නම් ඕගොල්ලෝ උද්ෘතේ ලියන්න ඕනේ මොන පාටින්ද? නිල් පාටින්. ඇයි අපි එහෙම කරන්නේ? පුතේ හොඳට මතක තියාගන්න ලකුණු 10ක් දෙන ප්‍රශ්නේදී උද්ෘත 3ක් ඔයාලා අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුමයි. උද්ෘත 3ක් අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුමයි. ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නේදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් උද්ෘත 4ක් ඇතුළත් කළ යුතුමයි. ඒ උද්ෘත 4ක් ඇතුළත් කරනකොට සහ ඒ උද්ෘත 3ක් ඇතුළත් කරනකොට පුතේ හොඳට මතක තියාගන්න ඒ උද්ෘත ටික හොඳට කැපිලා පේන්න ඕනි. තේරුණාද? ඒ උද්ෘත ටික හොඳට කැපිලා පේන්න ඕනේ. එතකොට තමයි ආ උද්ෘතේ බලලා හරියට ලියලා නම් මොකද කරන්නේ? එකයි. දෙවෙනි උද්ෘතේට එකයි. තුන්වෙනි උද්ෘතේට එකයි. ඔන්න ඔයාලා නිදසුන් වලට ගත්ත ලකුණු තුන උපයාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි බලන්නේ මේ උද්ෘත තුන මූලික කරගෙන ඔයාලා ලියපු විස්තරයට 7ක් දෙන්න පුළුවන් නම් 7 සහ අනිත් එක තමයි මෙතන 12යි. හරිද? එතකොට sorry 12 නෙමෙයි 11යි. ඒ උද්ෘත 4ක්නේ. එතකොට ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ 11 සහ මෙන්න මේ 7 කියන ලකුණු දෙක අපි උපයා ගන්න පුතේ හොඳට මතක තියාගන්න මේ අපි ලකුණු sorry ලකුණු තුනක් ගන්න ලියපු උද්ෘත තුන මූලික කරගෙන ලියපු විස්තරේදී තමයි දරුවනේ මේ ලකුණු 7 සහ ලකුණු 11 අපි උපයා ගන්න. ලකුණු ලබා ගන්න අපි ලකුණු උපයා ගන්නවා. අපි මහන්සිලා කැපකිරීමක් කරොත් තමයි අපි සල්ලි හම්බ කරන්නේ. ඈ නේද? සල්ලි හම්බ කරන්නේ බලන්න දෙමාපියෝ. එතකොට දෙමාපියෝ රක්ෂාවට ගිහින් තමයි තමන්ගේ මුදල උපයා ගන්න, වැටුප උපයා ගන්න. තේරුණාද? එතකොට වැටුපක් අපිට ලබා දෙන්න නම් අපි වැටුප උපයා ගන්න එපේ. අන්න ඒ වගේ තමයි හොඳට මතක තියාගන්න. ඔයාලා පුතේ විචාරයට උත්තරේ ලියද්දී ඔන්න ඔය කියන ප්‍රධාන කරුණු ටික සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි උද්ෘතේ ලියලා අවසන් වෙලා ඊළඟට පටන් ගන්නෙත් කොහොමද? මේන්න මේ කෙල්ලේ ආපු ඊළඟ රූලේ ඒ ඡේදෙන්න තමයි. හරි. පැහැදිලිනේ? හරි. තව කරුණු ගොඩක් තියෙනවා අපි මේක ලියාගෙන යද්දී සාකච්ඡා කරමු. එහෙනම් පුතේ අපි යන් ඊළඟ ඡේදයට හරි මෙහෙම ලියන්නකෝ. තක්සලාවේ දිසාපාමුක් ඇදුරුතුමා වෙතට තක්සලාවේ දිසාපාමුක් ඇදුරුතුමා වෙතට ශිල්ප ඥානය ලබා ගැනීම පිණිස දහසක් බලාපොරොත්තු මැද අහිංසක උත්පලාදු මට ඒ වාක්‍ය පොඩ්ඩක් කියන්න පුතේ. තක්සලාවේ දිසාපාමොක් ඇදුරුතුමා වෙත ශිල්ප ඥානය ලබා ගැනීම පිණිස දහසක් බලාපොරොත්තු මැද අහිංසක පිටත්ව යන්නේ සිය ජීවිතයේ ඉරණම
මෙසේ විසඳෙනු ඇතැයි මෙසේ විසඳෙනු ඇතැයි යන කිසිම අදහසකින් නොවේ යන කිසිම අදහසකින් නොවේ යන කිසිම අදහසකින් නොවේ සිය දක්ෂතාවයම සිය දක්ෂතාවය සිය දක්ෂතාවය සිය දක්ෂතාවය සිය දක්ෂතාවය තම ජීවිතයේ නව පැතිකඩක් විවරණය නොකරනු ඇතැයි එහෙම ලියන්නකෝ විවරණය නොකරනු ඇතැයි විවරණය නොකරනු ඇතැයි අහිංසක කිසිදා සිතන්නට නැත නැත්තම් නොසිතා ඇත කියලා ලියන්න උඩට පැහැදිලි. ඒ කියන්නේ කවදාවත් මෙයා ජීවිතේ මේ වගේ දෙයක් අපි දැන් ඇත්තටම දැන් ඔයාලා ඉගෙන ගන්නවා දහසක් බලාපොරොත්තු මත මම හොඳට ඉගෙන ගන්නවා O level කොහොම හරි හොඳට කර ගන්නවා ඊට පස්සේ A level කර ගන්නවා මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා විද්‍යාපීඨයට ඇතුළත් වෙනවා ඊට පස්සේ මම මේ වගේ තැනකට එනවා මම දෙමාපියන්ට මෙහෙම සලකනවා මගේ සහෝදරයින්ට භාරකාරයින්ට මම මෙහෙම සලකනවා එහෙම ඔයාලගේ දහසක් බලාපොරොත්තු තියෙනවා නේද එතකොට ඔයාලගේ ජීවිතේ මරමුණක් තියෙනවා එතකොට ලෝකේ මහා දැවැන්තෙන් බිහි වුණේ ඔයාලගේ ওই මට්ටමේ ඉඳන් ඇවිල්ලා තමයි හරි එතකොට අහිංසක කියන මේ හරිම සියුම් චරිතය පවා ජීවිතේ මිනිස්සුන්ට අමතක නොවන නම ඇසූ පමණින් බය විරාන්ත වෙලා යන ධර්ම මිනීමයක් බවට පත් වෙන්නේ ඔය කියන්නේ පරිසරයේ තුල ඉඳන් ඇවිල්ලාම තමයි. තේරුණානේ? එතකොට ඒ නිසා පුතේ මෙතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද? අහිංසක මොනතරම් දක්ෂ විදිහට ඉගෙන ගත්තත් අහිංසක කවදාවත් හිතුවේ නෑ මගේ ජීවිතය අපරාධකාරයෙක් කියන නාමයෙන් මිනිස්සුන්ගේ හදවත් තුල ලියවෙයි කියලා. ඒ කියන්නේ මෙයා ඇත්තටම හොඳට ඉගෙනගෙන ගියා නම් දැන් බමුණෙක්ගේ පුතෙක්නේ. නේද? වර්ග බමුණගේ පුතානේ. එතකොට වර්ග බමුණගේ රාජකාරී තමයි කොසල් රජතුමාගේ රාජ්‍ය සභාවේ උපදේශකවරයෙක් විදිහට. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙනම් පුරෝහිතවරයෙක් විදිහට කටයුතු කිරීම. එතකොට පියාගේ ඇවෑමෙන් ප්‍රවේණිගත සම්ප්‍රදාය කියලා ඉස්සර සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. එතකොට ඔය ප්‍රවේණිගත සම්ප්‍රදායට අනුව දරුවනේ අහිංසකත් කවුරු බවට පත් වෙන්න ඕනේද? කවුරු බවට පත් වෙන්න ඕනේද? පුරෝහිතයෙක් බවට පත් වෙන්න ඕන. තේරුණාද? ඒ නිසා ඒ බලාපොරොත්තුව සමහර විට වර්ගගේ හිතේ තියෙන්නත් තිබුණා අහිංසකගේ හිතේ තියෙන්නත් තිබුණා. හැබැයි ජීවිතේ මොකද්දෝ මන්ද අවාසනාවකට අහිංසකට මෙහෙම වෙයි කියලා අපි හිතුවට අපි කියන්නේ කතාවක් කියවන අපි හිතුවට කතාව ලියපු ගුරුගෝමී පඬිවරයා හිතුවට අහිංසක කවදාවත් හිතුවේ නැහැ. පැහැදිලිනේ? ඒ නිසා පුතේ එයා කවදාවත් නොසිතා ඇත කියන එකෙන් අපි අදහස් කරන්නේ අන්න ඒ කාරණාව. හරි. ඊට පස්සේ අපි මෙහෙම ලියනවා තමාත් සමග ශිල්ප ඥානය ලබාගත් සහෝදර සිසුන්ගේ ඌට උපක්‍රම හා කෘරත්වය හේතුවෙන් මේක වැඩි නම් කියන්න ළමයි කූට උපායන් හා කෘරත්වයේ හේතුවෙන් අහිංසක මිනිමරුවෙකු බවට පත්වීමේ පරිවර්තනය අහිංසක මිනිමරුවෙකු බවට පත්වීමේ
දරුණු මිනිමරුවෙකු බවට පත්වීමේ පරිවර්තනය දරුණු මිනිමරුවෙකු බවට පත්වීමේ පරිවර්තනය ආරම්භ වෙයි. ඒ සඳහා මූලිකවම සිදුවන්නේ අහිංසක සහ ගුරුවරයා අතර මතභේදයක් නිර්මාණය කර තිබීමයි. මතභේදයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා ප්‍රබල සාධකයක් බවට පත්වන්නේ අහිංසක උපත ලද දිනයේම ඔය ඡේදෙටම මේක ලියා ගන්න. ඔයාලා යන්න පුතේ 71 වෙනි පිටුවට. ඔය ඡේදෙටම ඔයාලා ලියන පෑන වෙනස් කරලා උද්දෘත කමාවක් දාලා ඔක ලියාගෙන යන්න. නකත්තරු බලන්නේ සොරණකතකින් උපන් බව දැන. හරිද? පුතේ මට ඒ උදාහරණයට කලින් ලියපු අන්තිම වචන දෙක පොඩ්ඩක් කියන්න කවුරු හරි? උදාහරණයට කලින් ඔව් කවුරු හරි කියන්නේ දෙනුක හරි. සර් මට උදාහරණ උදාහරණය හරියට ඇහුන්නේ නැහැ සර් ආයෙ කියන්න. උදාහරණය මෙන්න මෙතන. ඔය ස්ක්‍රීන් එක පෙවුන්නේ නැද්ද? මෙතන පුතේ. නකත්තරු බලන්නේ සොරණකතකින් උපන් බව දැන. 71 වෙනි පිටුවේ. කවුද මේ යසිරු පුතා? සර් පුතේ මට අර මේ උදාහරණේ ලියන්න කලින් අපි ලියපු මේ වචන තුනක් විතර මට කියන්න. ඒ වාක්‍යේ සර් අන්තිමට ලියා ගන්න බැරි වුණා. හිංසක උපත ලද දිනයේ අහිංසක උපත ලද දිනයේ හරි. ඒ කියන්නේ මේ ලියා ගන්න බැරි වුණාද? නෑ දැන් කියපු ටික විතරයි. ඔයා කොතනට වෙනකල් ලියාගත්තද වාක්‍යේ?
අහිංසක හරි කමනේ එතනට ඉඳ තියාගන්නකො. උපත ලද දිනයේ නකත්තරු බලන්නේ මේ ඔයාලගේ මේ වීඩියෝස් ටික මේ සතිය ඔක්කොම අප්ලෝඩ් වෙනවා මේ සතියේ. මේ සතිය කියන්නේ සෙනසුරාදාට කලින්. එතකොට සම්බන්ධ නොවුණු පාඩම් වල වීඩියෝ ටික සම්බන්ධ වෙන්න බැරි වෙච්ච පාඩම් වල වීඩියෝ සමහරට වැස්ස නිසා අයහපත් කාලගුණ නිසා සමහරවට මේ භාගයයි කාලයි ඔහොමනේ සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝස් ටික ඔක්කොම අප්ලෝඩ් වෙනවා මේ සතියේ සෙනසුරාදාට කලින්. හරි. අහිංසක නකත්තරු බලන්නේ ස්වරූපන් බව දැන යන සමාජ සම්මතය තුළින් 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 දරුණු චරිතයක් බවට පත්කර අවසන්ය. දරුණු චරිතයක් බවට පත්කර අවසන්ය. දරුණු චරිතයක් බවට පත්කර අවසන්ය. නැකත් ශාස්ත්‍රයට අනුව නැකත් ශාස්ත්‍රයට අනුව නැකත් ශාස්ත්‍රයට අනුව නැකත් ශාස්ත්‍රයට අනුව සොරෙකු වන බව පැවසූ අනාවැකිය හේතුවෙන් සොරෙකු වන බව පැවසූ අනාවැකිය හේතුවෙන් සොරෙකු වන බව පැවසූ අනාවැකිය හේතුවෙන් සහෝදර සිසුන්ගේ උපක්‍රමය සහෝදර සිසුන්ගේ උපක්‍රමය සහෝදර සිසුන්ගේ උපක්‍රමය සාර්ථක වන්නට බලපෑ සාර්ථක වන්නට බලපෑ හේතුවක් වූවාදැයි යන්න හේතුවක් වූවාදැයි යන්න අපට සිටිය හැකිය හේතුවක් වූවාදැයි යන්න අපට සිටිය හැකිය. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ දැන් අඟුලිමාල එහෙම නැත්නම් අහිංසක කියන චරිතයේ ඉපදිච්ච දවසේම විශේෂ සිදුවීමක් වුණා. නුවර ආයුධ දිලිසෙන්න පටන් ගත්තා. මේ දිලිසීමත් එක්ක ළමයි වර්ග බමුණ ඒ වෙලාවෙම එළියට ගිහිල්ලා බැලුවා. නැකත් ශාස්ත්‍රයට අනුව බමුණු විශ්වාස කරා දරුවෙක් ඉපදිච්ච වෙලාව පිළිබඳව ඒ දරුවාගේ ඉපදිච්ච වෙලාව තුලින් දරුවාගේ අනාගතය තීරණය කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී අර සඳහිරු තාරකාවල තියෙන විශ්වාසයත් එක්ක ඒ වෙලාවේදී තාරුකාරට පිහිටලා තියෙන්නේ කොහොමද කියලා බැලුවා. අනේ දෙයියනේ ගිහින් බලනකොට මොකද වෙලා තිබුණේ? හරියටම අහිංසක මෙලොව ඉපදිච්ච දවස තුල ඒ වෙලාවේ මොහොතේදී තාරකාවල සටහන තිබුණේ පුතේ හරිම අසුබ විදිහට. ඒකෙන් එයා තේරුම් ගත්තා එයා ඉගෙන ගන්න තියෙන ශාස්ත්‍රයට අනුව බර්ග බමුණා මොකද කරේ? මෙයා කවදරි දවසක ජීවිතේ හොරෙක් බවට පත් වෙනවා. එතකොට රචකයා අපිට ඉදිරිපත් කළ තියෙන කරුණුත් එක්ක උරුළුගෝමි පඬිවරයා ඉදිරිපත් කළ තියෙන කරුණුත් එක්ක පාඨකයාගේ හිත තුළ මුලින්ම අපි දාන පාඨකයාගේ හදවත තුළට මුලින්ම විස බීජයක් මෙහා දාලා ඉවරයි. කවුද රචකයා? ඇයි? දැන් අපි කොයි වෙලාවෙද බලාගෙන ඉන්නේ? අපි කොයි වෙලාවෙද බලාගෙන ඉන්නේ මොකද්ද? අපි බලාගෙන ඉන්නේ පුතේ අහිංසක කොයි වෙලාවෙද හොරෙක් බවට පරිවර්තනය වෙන්නේ කියලායි කතාව ආරම්භයේදීම අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට අහිංසක පිළිබඳ පොඩි ආකල්පයක් දීලා. දැන් ඔයාලා බලනවා සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලනකොට ටෙලි නාට්‍යවලදී මුලින් දානවා සමහර ඒවා ඇයි. මේ මනක් කල්පිත නම් ගම් ඇතුළත්
ප්‍රබන්ධනාත්මක කතාවක් කියලා. හරිද? ඊට පස්සේ සමහර වෙලාවට දානවා කුඩා දරුවන් සහ හදවත් රෝගී තියෙන අය මෙට්ටිල් නාට්‍ය නරඹන්න එපා කියලා. ඊට පස්සේ තව සමහරලාට දාලා තියෙනවා මොනවද? බියවීම සඳහා ඒ කියන්නේ අපි සරලකොත් එහෙම බය වෙන රූපරාම මේක ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා පොඩි අය ඊට පස්සේ ගොඩක් වයසට ගිය අය පොපේ අමාරු තියෙන අය බලන්න එපා කියලා. එතකොට අපි හොඳට කට අරගෙන බලාගෙන ඉනවා. මොකද්ද බලාගෙන ඉන්නේ? අප්පට සිරිකෝ මේක බය හිතෙන තැන. අපි බලා ඉන්නේ නැද්ද? අපි බලා ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? කතා බලලා ආපෝ ඔයිට වැඩි හොඳයි මම ඒක නක පාන්න ගියා නම් ඊට වැඩි බය වෙනවා මේ මිනිස්සු. අපිට ඔහොම හිතෙන්නත් පුළුවන් නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ. අන්න එහෙම ටෙලිනාට්‍යයක මුලින්ම අපේ ඔළුවට මොනවා හරි විස බීජයක් දැම්මොත් එහෙම ඒක දෝරේ ගලා යනවා කතාව ඉවරනකම්. අඟුලිමාල කතාව තුළදී සිද්ධ වෙන්නේ ඕකම තමයි. රචකයා මුලින්ම අපේ ඔළුවට දානවා මොකද්ද? අඟුලිමාල අහිංසක ඉපදුනේ සොරණකතකින්. එහෙනම් අනිවාර්යයෙන් මොකෙක් වෙනවද? සොරෙක් බවට පරිවර්තනය වෙනවාමයි. right. අපි යනවා පුතේ. සිටිය හැකි කියලා අපි කිව්වනේ. හරි. එහිදී ගුරුවරයා හා අහිංසක අතර ભેද භින්නතාවය නිර්මාණය කිරීම උදෙසා අන් සිසුන් උත්සාහ ගත් අතර අප කතානායකයා දරුණු මිනීමරුවෙකු බවට පත්වීමට මෙකී අවස්ථාව බෙහෙවින් උපයෝගී වී ඇත. නැත්නම් බෙහෙවින් උපයුක්ත වී ඇත. බෙහෙවින් උපයුක්ත වී ඇත. අපි යනවා ළමයි උදාහරණයකට ඔන්න මම කියපු විදිහට ලියන පෑන වෙනස් කරලා රූලක් ඊළඟ රූල ඇරලා උදුරුතකමා දාලා ලියා ගන්න පුතේ. ඔයාලා ලියන්න අච්චු පුතේ. පළවෙනි පිටුවේම දෙවෙනි ඡේදේ මෙන්න මෙතන.
අනෙක් වට අනෙක් රැස ඇත්තවාහ අනෙක් වට අනෙක් රැස ඇත්තවාහයි තුන් රැසම ඇත්තෝ අවුදු එසේමය කියා. හරිද ළමයි ලියලා ඉවරනම කියන්න. හරි සර්. හරි. අනිත් ඇත්ත හරි නේද? මේ එතකොට දැන් ওই උදාහරණي අපි ලිව්වා. ඊට යටින් ඔන්න දැන් අපි ලියනවා. එතකොට හොඳට මතක තියාගන්න ගොඩක් ළමයි ලියන දෙයක් තමයි උදාහරණේ ලියලා උදාහරණේ තේරුම තමයි යටින් ලියන්නේ. හරිද? උදාහරණේ තේරුම තමයි යටින් ලියන්නේ. එතකොට මේකෙන් අපි අපෙන් අහන්න පුතේ විචාර ප්‍රශ්නයක්. හරිද? විචාරයක් මේක. විචාරයක් කියලා කියන්නේ විධිමත් විදිහට නිර්මාණය වෙච්ච නිර්මාණාත්මක සටහනකට තමයි අපි කියන්නේ හොඳ විචාරයක් කියලා. එතකොට උද්දෘතේ දාලා කවියක් වේවා ගද්‍ය පාඨයක් වේවා ඒකේ තේරුම යටින් ලියලා හරියන්නේ නැහැ. පැහැදිලිනේ? එතකොට ඒකට අදාළව අපේ හිතේ අපේ ඔළුවේ තියෙන සම්පූර්ණ අදහස අපේ චින්තනය අපි හිතන විදිහ ඒ උදාහරණය තුලින් අපි දකින දැක්ම මේ උද්දෘතයට යටින් ඡේදය තුළ අනිවාර්යෙන් තිබී හිටුනේ. හරි. අපි බලමුකෝ කොහොමද ඔකට එන්නේ කියලා. මෙහෙම ලියමු පුතේ. අහිංසක වටා රොද බැඳී සිටි අහිංසක වටා රොද බැඳී සිටි සිය සගයින්ගේ මෙකී ප්‍රයත්නය හමුවේ සිය සගයින්ගේ මෙකී ප්‍රයත්නය හමුවේ ප්‍රයත්නය කියන්නේ පුතේ උත්සාහයට සිය සගයින්ගේ මෙකී ප්‍රයත්නය හමුවේ ප්‍රයත්නය හමුවේ අහිංසකට නැත්නම් අහිංසක කියලා ලියන්නකො අහිංසක අහිංසක නොසිතූ අවස්ථාවකට මුහුණ දෙනු ලබයි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අනිකුත් සිසුන්ගේ අදහස සමෘද්ධිමත් වීමයි. ගුරුවරයාගේ බිරිඳ සමග අනිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේ යැයි කමාවක් ගොඩනගා ගත්තේ යැයි යන චෝදනාව
යන චෝදනාව අහිංසකට ඉදිරිපත් විය. අහිංසකට ඉදිරිපත් විය. අහිංසකට ඉදිරිපත් විය. එම චෝදනාව තීරණාත්මක ස්වභාවයක් එම චෝදනාව තීරණාත්මක එම චෝදනාව තීරණාත්මක ස්වභාවයක් ගත්තේ සිසුන් විසින් ගුරුවරයාට කළ පුතේ ඡේදෙටම ඔන්න මේ පාඩේ ලියාගෙන යන්න. ගුරුවරයාට කළ ඡේදෙලි ඒ වාක්‍ය ලියලා ඉවර නම් ඒක ඉස්සරහටම ලියාගෙන යන්න. ප්‍රකාශයත් සමගිනි පුතේ තප්පරයක් ඉන්නවම හරි පුතේ. උදාහරණ ලියාගත්ත නේද හැමෝම? ඔව් සර්. හරි. ඉතින් යටින් අපි මෙහෙම ලියනවා. සිසුන්ගේ ඉරිසියාවට ලක් වූ
අහිංසක 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 අඟුලිමාල බවට පරිවර්තනය වීම සඳහා 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 මෙම සිදුවීම ප්‍රබල අවස්ථාවක් බවට පත් වුණි. මෙම සිදුවීම ප්‍රබල අවස්ථාවක් බවට පත් වුණි. අහිංසක අඟුලිමාල වීමට අහිංසක අඟුලිමාල වීමට අහිංසක අඟුලිමාල වීමට අහිංසක අඟුලිමාල වීමට මූලික පසුබිම මූලික පසුබිම මූලික පසුබිම මූලික පසුබිම මෙකී සිදුවීමත් සමග මෙකී සිදුවීමත් සමග මෙකී සිදුවීමත් සමග කී සිදුවීමත් සමග සැබවින්ම නිර්මාණය වී ඇත. සැබවින්ම නිර්මාණය වී ඇත. සැබවින්ම නිර්මාණය වී ඇත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 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 ගුරුවරයා මෙහෙම ලියන්න. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙතෙක් කලක් සානුකම්පිතව හෙළූ ගුරුවරයාගේ දෘෂ්ටිය සානුකම්පිතව හෙළූ ගුරුවරයාගේ දෘෂ්ටිය දෘෂ්ටි කියන්නේ පුතේ දැක්ම කියන එක. දැකීම බලන ආකාරය දෘෂ්ටිය විචිකිච්ඡා චයන මහ ප්‍රාණ වෙනවා. විචිකිච්ඡා කියන්නේ පාලි වචනයක්. සැකය කියන එක විචිකිච්ඡා ස්වභාවයක් ගැනීමයි. විචිකිච්ඡා ස්වභාවයක් ගැනීමයි. ඒ කියන්නේ මෙච්චර දවසක් තිස්සේ අනේ මගේ හොඳම ගෝලයා අනේ මගේ හොඳම රංගෝලයා කියා ඔළුව අතක ගා හිටපු දිසාපාමොක් ඇදුරුතුමාට පළවෙනි පාර කෙනෙක් ඇවිල්ලා කිව්වා පිසුද ළමයෝ
අහිංසක කියන්නේ එහෙම චරිතයක් නෙමෙයි. මගේ හොඳම ගෝලය, මගේ විශ්වාසන්තම චරිතය. ඊට පස්සේ තව කට්ටියක් ඇවිල්ලා කියනවා පිස්සුද ඔයගොල්ලන්ට මොනවද මේ කියන්නේ කියලා ඔන්න එළෙව්වා. තුන්වෙනි කට්ටියත් ඇවිල්ලා කියනවා. ඊට පස්සේ ඒක මතුවා. ඊට පස්සේ තුන්වෙනි කට්ටිය මොකද්ද කිව්වේ? ඔබතුමා මේ හිතන්නේ අපි මේ බොරු කියනවා කියලානේ. ඉතින් ඔබතුමාම ගිහිල්ලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නකෝ කියලා. අන්න පුතේ සැකේ කියන එක ඔලුවට දැම්මට පස්සේ ඒක අපේ ජීවිතේ වුණත් අපිට වැදගත් වෙන දෙයක්. කවුරු හරි කෙනෙක් යම්කිසි දෙයක් පිළිබඳව සැකයක් ඔලුවට දැම්මොත් එහෙම. හරිද? සැකයක් ඔලුවට දැම්මොත් එහෙම ඒ සැකය හරහා තමයි අපි දකින අහන හැමදේම අපි විඳින්නේ. තේරුණානේ? දැන් අපි හිතමුකෝ මේ තේක බොන්න බෑ සීනි වැඩි. සීනි චුට්ටක් වැඩි යා කියලා අපිට තේකක් දෙනවා කවුරු හරි. හිතමු අපිට අම්මා හරි තාත්තා හරි කවුරු හරි සහෝදරිය හරි කවුරු හරි තේකක් හදලා දෙනවා. අනේ මලි මේකට සීනි චුට්ටක් වැඩි යා. ඒතර අපි පළවෙනි උගුර බොන්නේ කොහොමද? ඈ බාධක අපිට දෙන්නේ කහට එකක්. අපි එහෙම හිතමුකෝ. අපිට ප්ලේන් ටිකක් නෙවෙයි අපිට කහට එකක් දෙන්නේ. අපි වට්ටන අපිට කියන මලි ඕක නෑ සීනි වැඩි. ඒතර සීනි බොන්න කැමති නැති අපි. හරිද? අපි මොකද කරන්නේ? අරක ටිකක් හරිම මාරුවකින් තමයි ටිකක් කටරාමයට ලං කරලා තොලට උගුරක් වක් කරගන්නේ දිවට දැනෙන්නේ. මොකද්ද අපේ හිතේ තියෙන බලාපොරොත්තුව? මේකේ සීනි වැඩි ඇති කියලා හිතාගෙන. ආන්න බලන්න. එතකොට සමාජය තුළින් අපේ ඔළුවට දාන විසම මේ අදහස් තියෙනවා නම් පුතේ ඒ දේවල් වලින්ම තමයි අපි දුවන්නේ. ඒ දේවල් වලින්ම තමයි අපි දුවන්නේ. අරූ හොරා කියලා කිව්වොත් අපි බලන්නෙම සමාජයේ ඌ දිහා හොරෙක් විදිහට. අරූ බොරු කියනවා. ආනේ මිනිස්සයා දිහා අපි බලන්නේ බොරුකාරයෙක් විදිහට. අන්න බලන්න සමාජය තුළ මොනතරම් පෙරලියක් සිද්ධ කරනවද කියලා. සමාජය තුළ දැන් දේශපාලනයේ කාලේ ඡන්ද ඉල්ලනකොට දේශපාලඥයෙක්ගේ වේදිකාවකදී ඒ දේශපාලඥකයා දේශපාලන පක්ෂය සුද්ධ කරන්න කී දෙනෙක් නම් ඇවිල්ලා කතා කරනවා මෙතුමා අපිට මෙහෙම කරා මෙතුමා අපිට මෙහෙම කරා මේගොල්ලෝ අපිට මෙහෙම කරා කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් ස්ටේජ් එකට එයත් කියන්නේ යාගේ මාන බල එක්කෙනෙක් සෝදනා කරන්න මිනිස්සුන්ගේ ඔළුවල් වෙනස් කරන්න. ප්‍රායෝගික ජීවිතේ මිනිස්සුන්ගේ මනස්ගත වලට තව මනස්ගත දාන්න. සමාජය තුළ මිනිස්සු මොනතරම් ලස්සනට පෙළඹෙනවද? ඒ නිසා පුතේ අඟුලිමාල නැමැති අහිංසක නැමැති මේ අහිංසක සරල දීපවතුමක් අරගෙන ගිය සරල සුගම ජීවිතයක් වුණු මේ කොල්ලගේ ජීවිතේ විනාශ කරන්නත් අර කියන සමාජයේ බලපෑම හරි ලස්සනට අපූර්වට පුතේ සිද්ධ වෙලා තියෙනවා. තේරුණානේ? ඒක තමයි මෙතනදී රචකයා අපිට හරි අපූර්වට පැහැදිලි කරලා කියන්නේ. හරි. ඊට පස්සේ පුතේ හරි මොකද්ද උත්පල අපි අන්තිමටම ලියුවේ උතන? විචිකිච්ඡාව ස්වභාවය ගැනීමයි. විචිකිච්ඡා ස්වභාවය ගැනීමයි. එහි එහෙම ලියන්න. එමගින් සිදු වූයේ ගුරුවරයා තුල අහිංසක වෙනුවෙන් තිබූ මානව හිතවාදී ආකල්ප වෙනුවට අමානුෂිකවාදී සිතුවිලි දාමයන්ය රචකයා ඉදිරිපත් කරන ආකාරයට
සැබවින්ම අහිංසක දරුණු මිනීමරුවෙකු බවට සැබවින්ම අහිංසක දරුණු මිනීමරුවෙකු බවට අහිංසක දරුණු මිනීමරුවෙකු බවට අහිංසක දරුණු මිනීමරුවෙකු බවට පත්වීමම සඳහා මෙය ප්‍රබල අවස්ථාවක් බවට පත්වී ඇත බවට පත්වී ඇත බවට පත්වී ඇත බවට පත්වී ඇත එහිදී ඇදුරුතුමාගේ ප්‍රබල තීරණය අහිංසකගේ ඉරණම වෙනස් කරන්නක්ම විය. අහිංසකගේ ඉරණම වෙනස් කරන්නක්ම විය. ඉරණම වෙනස් කරන්නක්ම විය. අපි යනවා පුතේ උදාහරණයට. ඔයාලා ලියන්න ඒ පිටුවේම මෙන්න මෙතන පුතේ. මෙන්න මෙතන. පුතා මිනිස් දහසක් මැරුව මැනව එසේ වන්නා ශිල්පයට උපචාර කළා වේයයි කීය. හරි ඕක ලියලා කියන්නකො ලියලා ඉවරයි කියලා. හරි සර්. හරි පුතේ. ඊට පස්සේ ඔය කාරණාවෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මොකද්ද? ඕක ලොකු විස්තරයක් කරන්න දැන් අපි දැන් තේරුම් ගන්න තියෙන උදාහරණ ටික දා වෙනම කතා කරපු නිසා ගුරුවරයාගේ ප්‍රබල තීරණය හමුවේ අහිංසක අඟුලිමාල කෙනෙක් බවට පරිවර්තනය වෙන්න ඒක ප්‍රධාන වශයෙන් බලපෑව කියන එක තමයි උතන්දි කියන්නේ. රයිට්. අපි ලියනවා පුතේ යටින් මෙහෙම යම් ප්‍රයෝගයක් යොදවා යම් ප්‍රයෝගයක් අපි කියන්නේ සම්‍යක් ප්‍රයෝගයක් එහෙම කියලා. යම් ප්‍රයෝගයක් යොදවා යම් ප්‍රයෝගයක් යොදවා හරි යම් ප්‍රයෝගයක් යොදවා
අහිංසකගේ මරණය සිදු කරන්නට අහිංසකගේ මරණය සිදු කරන්නට ගුරුවරයාගත් තීරණය සැබවින්ම මොකද්ද වචනේ අවිලා තිනවද? ආක්ලාදනීය. සැබවින්ම ආක්ලාදනීය සිදුවීමකි. ආක්ලාදනීය කියන්නේ පුතේ පුදුම සහගතයි. හිතා ගන්න බෑ. දැන් ගුරුවරයා පණ දෙන්න වගේනේ හිටියේ අහිංසකත් එක්ක. අහිංසකත් ගුරුවරයාට පණ දෙන්න වගේ හිටියේ. ඒතකොට ඒ තරම් දෘඪ ගහට පොත්ත වගේ සම්බන්ධතාවයක් තිබිච්ච දෙන්න අතර මේ වගේ ගැටලුවක් මේ වගේ ප්‍රශ්නයක් නිර්මාණය වුණාය කියන එක ආක්ලාදනීය සිදුවීමක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ. ආක්ලාදනීය සිදුවීමකි. අහිංසකගේ ජීවිතය කනපිට පෙරලීමට මෙකී අවස්ථාව කෙතරම් බලපෑවේද යත් ඔහුගේ ජීවිතය කොමාදාලයන් ඔහුගේ ජීවිතේ දරුණු සොරෙක් බවට පත්විය. ඔහුගේ ජීවිතයේ දරුණු සොරෙකු ලෙසින් නිර්මාණය විය. මෙමගින් ගම්‍යමාන වන්නේ අහිංසක දරුණු මිනීමරුවෙකු බවට පත්වීම සඳහා දරුණු මිනීමරුවෙකු බවට පත්වීම සඳහා ගුරුවරයාගේ මෙකී අදහස ප්‍රබල වශයෙන් බලපෑ බව යන්නයි. අපි යනවා පුතේ අලුත් දෙකට. දැන් මම ඔයාලට ඉස්සලා කිව්ව නේද අපේ නිදසුනක් උද්ෘතයක් ලියන්න කලින් ඒ උද්ෘතයට කලින් අපි හැම වෙලේම ප්‍රශ්නෙට අනුගත වෙන්න ඕනේ. එතකොට උද්ෘතය ලියලා වුණාට පස්සෙත් අපි
උද්ෘතය ගැන විස්තරයක් ලියන්නේ නැහැ, තේරුම ලියන්නේ නැහැ. අපි ඒක ගැන සවිස්තරාත්මකව සටහනක් තමයි, විචාරයක් තමයි ලියන්නේ. ඒ ලියලා අවසානයේදී අපි තහවුරු වෙන්න ඕනේ. අපි එකමතිකව තීරණයකට එන්න ඕනේ. මේ උදාහරණය තුලින් අර උඩින් අපිට දීලා තියෙන ප්‍රශ්නෙට සාධකයක් විදිහට මේක ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණා හැම වෙලේම අපි ඉස්මතු කරන්න ඕනේ. ඒක තමයි උතන්දි පැහැදිලිවම කියන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ අපි ලියනවා පුතේ අලුත් ඡේදකින් ශිල්ප ශාස්ත්‍රයේ හැදෑරීමේදී විනා ශිල්ප ශාස්ත්‍රය නැත්නම් ශිල්ප ශාස්ත්‍ර කියලා දාන්නකෝ. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේදී විනා, ඒ කියන්නේ හැරෙන්න කියන එක. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේදී විනා මරණ චේතනාවෙන් අවිලායුධයක් නොගත්, මරණ චේතනාවෙන් අවිලායුධයක් නෙමෙයි, මරණ චේතනාවෙන් ඉදිකටුවක තරම් දෙයක්වත්, එහෙම ලියන්නකො. එතකොට තවත් සංකීර්ණයි. ඉදිකටුවක තරම් දෙයක්වත් නොගත් අහිංසක, නොගත් අහිංසක නොගත් අහිංසක අද අමුතු චරිතයකි, අමුතු චරිතයකි අමුතු චරිතයකි අමුතු චරිතයකි ගුරු පූජාව සිදු කිරීමේ අරමුණින්, 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 ගුරු පූජාව සිදු කිරීමේ අරමුණින් පංචායුධ අතටගෙන, පංචායුධ, පංචායුධ කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් 71 වෙනි පිටුවේ තියෙනවා යටම 1 2 3 4 වෙනි රූලේ. පංචායුධ අතටගෙන පංචායුධ අතටගෙන, පංචායුධ අතටගෙන පුතේ මට ඒ වාක්‍ය පොඩ්ඩක් කියන්න මේ උත්පලාදුව. ගුරු පූජාව සිදු කිරීමේ අරමුණින් පංචායුධ අතටගෙන අහිංසක වනයේට පිවිසෙන්නේ, අනේ අහිංසක වනයේට පිවිසෙන්නේ වනයේට පිවිසෙන්නේ පාඨකයාගේ හදවත සසල කරවමිනි, සසල කරවමිනි පුංචි උදාහරණයක් තියෙනවා. මෙන්න මෙතන ලියාගන්නකො. මේ පංචායුධ ගෙන අපි මාක් කරගත් උදාහරණයක්. මෙන්න මේක. මේ පංචායුධ ගෙන ආචාර්යයා වැඳ
අටවියට වැද අටවියට වදනා තන්හිදු අටවේ මධ්‍යහිදු අටවෙන් නික්මන තන්හිදු සිට මිනිසුන් මරයි. ඔය හැම උදාහරණයක්ම අංශුපතේ මාක් එකක් දාගන්න. ලියාගත්තා සර්. හරි පුතේ. හැමෝම ලියාගත්ත නේද? හරි. ඊට යටින් අපි මෙහෙම ලියමු. මෙහිදී ගුරුවරයාගේ පාවැඳ ගුරුවරයාගේ දෙපා වැඳ කියලාම දාන්නකො. ගුරුවරයාගේ දෙපා වැඳ කැලයට වැද අහිංසක සිය ගුරු පූජාව ආරම්භයි. අහිංසක සිය ගුරු පූජාව ආරම්භයි. වනයේට ඇතුළු වන තැන වනය තුල මෙන්ම වනයේට ඇතුළු වන තැන වනය තුල මෙන්ම වනයෙන් පිටත් වන තැන වනයෙන් පිටත් වන තැන දී මිනිසුන් අල්ලා මරණයට පත් කරයි. මිනිසුන් අල්ලා මරණයට පත් කරයි. අනුන්ට හිංසා නොකරන කුලයක ඉපදුනද අහිංසක මෙසේ දරුණු මිනීමරුවෙකු බවට පත් වූයේ අහිංසක මෙසේ දරුණු මිනීමරුවෙකු බවට පත් වූයේ
ඒ වෙනුවෙන් සකස් ඒ වෙනුවෙන් සකස් ඒ වෙනුවෙන් නිර්මාණය වූ ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිසරයක ප්‍රතිඵලයක් ලෙසිනි. පරිසරයක ප්‍රතිඵලයක් ලෙසිනි. පරිසරයක පරිසරයක මොකද්ද පුතේ කිව්වේ? ලියපු කෙනෙක් කියන්න. ප්‍රතිඵලයක් ලෙසිනි. අන්න ප්‍රතිඵලයක් ලෙසිනි. පරිසරයක ප්‍රතිඵලයක් ලෙසිනි. පරිසරයක ප්‍රතිඵලයක් ලෙසිනි. අහිංසකගේ ගුරු භක්තිය අහිංසකගේ ගුරු භක්තිය හේතුවෙන් අහිංසකගේ ගුරු භක්තිය හේතුවෙන් ගුරු භක්තිය හේතුවෙන් ඔහු දරුණු මිනීමරුවෙකු බවට පත්වෙයි. දරුණු මිනීමරුවෙකු බවට පත්වෙයි. ඔහු විසින්ම ඔහුගේ ජීවිතය ඔහු විසින්ම ඔහුගේ ජීවිතය ඔහු විසින්ම ඔහුගේ ජීවිතය අඳුරු කරගනිමින් මිනීමරුවෙකු බවට පත් වූයේ නැත. මිනීමරුවෙකු බවට පත් වූයේ නැත. මිනීමරුවෙකු බවට පත් වූයේ නැත. සමාජ වටපිටාව තුළින්ම එකී ඉරණමට ඔහුට පත්වන්නට එකී ඉරණමට ඔහු පත්විය. නමුත් ඔහුගේ ඒකායන අභිප්‍රාය වූයේ බලාපොරොත්තුව අභිප්‍රාය වෙනවනේ. අභිප්‍රාය වූයේ කුමක්ද? ගුරුළු ගෝමීහු එය මෙසේ පෙන්වා දෙති. පුතේ අච්චු පොතේ නම් මේ 72 මේ PDF එකේ නම් වෙනස් මම හිතන්නේ 72 අන්තිම ඡේදේ
කොහොම ඉන්න alright ඔව් PDF එකේ නම් 73 මෙන්න මෙතන පුතේ බලන්න අන්තිම ඡේදේ යමක් වූ පළමි දිතිබ්ද ඔහු මරා ගණන් සපුරමි ශිල්පයට උපචාර කොට දෙලිකප්පා නහා පිළිපෙරලා මව්පියන් දක්නි ඔන්න ඕක ලියාගන්න හොයාගත්ත නේද හරි සර්. හරි අපි මෙහෙම ලියමු අනිත් පැත්ත හරි නේද හරි සර්. හරි මෙහෙම ලියන්න මේකේ බලාපොරොත්තුවත් සමග 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 අහිංසක සැබෑම අහිංසකයෙකු වී ඇත අහිංසක සැබෑම අහිංසකයෙකු වී ඇත අහිංසක සැබෑම අහිංසකයෙකු වී ඇත ඔහුගේ සිතේ තිබූ මෙකී බලාපොරොත්තුවෙන් මෙකී බලාපොරොත්තුවෙන් කමන්න මෙකී අරමුණින් කියලා ලියන්නකො පුතේ මෙකී අරමුණින් ඒ වග පිළිඹුවේ මොකද්ද සර්? සර් කියන්න පුළුවන්. ඒ වග ඔයාලා කොතනට යනකම් ලිව්වද ළමයි ඒ වග මෙකී බලාපොරොත්තුව ඊට පස්සේ මෙතන හිච්ච කෙනෙක් ඉන්නවද සර් බලාපොරොත්තු නෙවෙයි අරමුණින්නේ. අරමුණින් කියලා නේද කිව්වේ ඔව් සර්. මට ඒ වාක්‍ය පොඩ්ඩක් කියන්න පුතේ මේ ඒ ඔයාලට හිච්ච තැනට වෙනකම් ඔහුගේ සිතේ තිබූ මෙකී අරමුණෙන් ඒ වග හරි ඒ වග පිළිබිඹුවේ ඒ වග පිළිබිඹුවේ පිළිබිඹු වෙනවා කියන්නේ පුතේ පේනවා විද්‍යමාන වෙනවා රූපණය වෙනවා ගම්‍යමාන වෙනවා චිත්‍රණය වෙනවා ඔය වගේ ගන්න පුළුවන් පිළිබිඹුවේ හරි අපි එහෙනම් අවසන් කරනවා ළමයි දැන් ඔන්න එහෙනම් මතක තියාගන්න පුතේ මේ දක්වා ලියපු සෑම කරුණක් තුළින්ම අපි ඔප්පු කරා අපි සාක්ෂි සහිතව ඉදිරිපත් කරා අහිංසක දරුණු මිනිමරුවෙක් බවට පත් උනේ
මොන හේතු පදනම් කරගෙනද මොන හේතු සාධක මතද කියන එක ඒ සියල්ලම එකට කැටි කරලා අපි ලියනවා ළමයි අවසාන ඡේදයෙන් මෙන්න මේ විදිහට right අපි ලියමු මේ අනුව මේ අනුව මේ අනුව මේ අනුව මේ අනුව මේ අනුව අහිංසකගේ මේ අනුව අහිංසකගේ ජීවිතය දරුණු මිනීමරුවෙකු බවට පත්වන්නේ සහෝදර සිසුන්ගේ කුමන්ත්‍රණයත් එමෙන්ම ගුරුවරයාගේ අනිසි ප්‍රබල තීරණයත් අනිසි අයන නියන සියන්න පුතේ අනිසි ප්‍රබල තීරණයත් හමුවේ යන වග මෙමගින් පැහැදිලි කරගත හැකිය. මෙතෙක් සාකච්ඡා කළ නිදර්ශනාත්මක කරුණු එකී ප්‍රස්තුතය සනාථ කිරීම සඳහා ප්‍රබල පිටිවහලක් ගනි. ඒ වෙනුවෙන්ම යතහෝක්ත නිදසුන් මැනවින් සාක්ෂි දරනු ඇත. මැනවින් සාක්ෂි දරනු ඇත.
ගැටලුව වෙන්න බෑ මේ නෝට ලියලානේ තියෙන්නේ. හරි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් මට සෙනසුරාදා උදේ කියන්නේ අනිද්දා උදේ වෙනකොට WhatsApp කරලා දාලා තියන්න. group එකට දාන්න ඕනේ නැහැ. ඔයාලා මට වෙනම WhatsApp කරලා තියන්නකෝ. තේරුණා නේද මම කියපු දේ? උදාහරණ 4ක් සහිතව ඒ උදාහරණ 4 විස්තර වෙන්න අඩුපාඩු තිබුණාට කමන්නේ. ඒ ටික අපි හදලා ගමු. එතකොට මම දුන්න ਵਿਚාරය 6-7 පාරක් කියවලා ඒකෙන් යම් දෙයක් අරගෙන දැන් අද ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගත්තානේ. ඒ දේවල් අරගෙන දෙවෙනි ප්‍රශ්නෙට අදාළව ਵਿਚාරයක් මට සෙනසුරාදට උදේවරුේ ලියලා එවලා තියන්න. හරි. එතකොට ඒ ටික මතකයිනේ. මොනවා හරි ගැටලුවක් තිබුණොත් ලියනකොට ඕන වෙලාවක මැසේජ් එකක් දීලා කෝල් එකක් දීලා අහන්න group එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒකට අවශ්‍ය නිශ්චිත උපදෙස් ටික ඔයගලන්ට ලබා දෙන්නම්. හරි. එහෙනම් පුතේ අදට අපි සමුගමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන් පුතේ හැමදෙනාටම. ආයිබෝන් පුතේ. ආයිබෝස් හොඳයි පුතේ.